සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපි සූදානම් වෙලා ඉන්නේ අපේ බෞද්ධ උපදේශනීය පිළිබඳව කතා කරගෙන ඉන්න වැඩසටහන් කිහිපයක තවත් වැඩසටහනකට අපි පහුගිය දවසක කියලා දුන්නා එක්තරා සම්බන්ධතාවයක් බෞද්ධ උපදේශනීය කියන එකේ බුදුදහමේ දැක්වෙන බුදුරජාණන් වහන්සේගේ මානුෂීයත්වය ඒක තමයි පදනම. හැබැයි අපි තේරුම් ගන්න ඕනි කාරණාවක් තියෙනවා මේ මානුෂීයත්වයෙන් විතරක් කෙනෙක්ගේ හිතක් හදන්න බෑ. මානුෂීයත්වයෙන් හදන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මානුෂීයත්වයෙන් විතරක්ම අපිට හදන්න බෑ. ඒක බේස් එක විතරයි. ඒක උඩදී අපි තවත් කල යුතු කටයුතු ටිකක් තියෙනවා අවබෝධ කරගෙන උපකාර කරන්න අවශ්‍ය. ඒ නිසා අපි ඉදිරි මාතෘකාවලට එක එක අනුමාතෘකා අරගෙන කතා කරන්න සූදානම් වන්නේ. ඊට පෙර මේ ස්ථානයේ මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න සියලුම සංඝහන්සලාගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිසු පින්වතුන්ලගෙනුත්. අද දවසේ අපේ මාතෘකාව ද්වේෂය. ද්වේෂය. මේ සාමාන්‍යයෙන් සමාජය දිහා බලනකොට සමාජයේ මිනිස්සු දුක් විඳින කරුණු දෙකයි තියෙන්නේ. මේ මිනිස්සු මොන දුකක් වින්දත් ඒ ඔක්කොම දුක් ටික කැටගරයිස් කරලා ගත්තොත් දෙආකාරයකින් විතරයි දුක් විඳින්නේ. ප්‍රධාන දුක් දෙකයි තියෙන්නේ. ඒ තමයි ලෝභය සහ ද්වේෂය. ওই දෙක තමයි මේ දුක් දෙක. ලෝභය නිසා දුක් විඳිනවා, ද්වේෂය නිසා දුක් විඳිනවා. ඔයගොල්ලෝ හොඳට විස්තර විග්‍රහ කරගෙන බැලුවොත් මේ දෙකට තමයි හැමදේම කැටගරයිස් කරන්න පුළුවන්කම තියෙනවා. එක්ක මිනිස්සු ද්වේෂය නිසා දුක් විඳිනවා. එක්ක මිනිස්සු ලෝභය නිසා දුක් විඳිනවා. මේ මිනිස්සුන්ට ප්‍රශ්න උපදින්නේ මේවා නිසානේ. කැමැත්තෙන් බැඳී ගිය දරුවෝ නිසා, කැමැත්තෙන් බැඳී ගිය මහත්තුරු නිසා, ඊට පස්සේ ඒගොල්ලන්ගේ විවිධ ක්‍රියාවලට ඇති වෙන ද්වේෂයන් නිසා. මේකෙදි සමස්ත සමාජය තුළ බහුතරයක් මිනිස්සු තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැතිකොට ඒගොල්ලෝ තෝරගන්නේ මෙන්න මේ ද්වේෂය කියන පැත්ත. හරියට නිකන් පලි ගැනීම, ක්‍රෝධ කිරීම, වෛර බැඳ ගැනීම. මේ නිසා මේ ද්වේෂයෙන් මිනිස්සු දුක් විඳිනවා ගොඩක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මනෝ උපදේශනය කරන පිරිස, මනෝ උපදේශනය කරන සුදීන් අනිවාර්යෙන් දතයුත්තක් තමයි මේ ද්වේෂය පිළිබඳව බෞද්ධ විග්‍රහය. ද්වේෂය පිළිබඳව බෞද්ධ විග්‍රහය. මේ ද්වේෂයට බෞද්ධ පැතිකඩක් දෙන්නත් පුළුවන්. ඇත්තටම වෙනත් පැතිකඩක්. ඒ කියන්නේ අපි කතා කරද්දී අපිට තේරෙයි අපි මුලින්ම මේක බෞද්ධ උපදේශනීය මතපදනම් වන නිසා මේ පාඨමාලාවම මේ දේශන මාලාවම අපි බෞද්ධ දර්ශනය කොහොමද ද්වේෂය සම්බන්ධව කතා කරන්න කියලා මුලින්ම ටිකක් විස්තර දැනගෙන ඉමු. ඒතර මනුෂ්‍යත්වයෙන් දැන් එහාට ගිහිල්ලා අපි කරුණු විමසා බැලීම කියන එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ද්වේෂය පිළිබඳව ඔබට කවර ආකාරයේ අවබෝධයක් තියෙනවද? මම එහෙම හෙව්වේ. ඔබට ද්වේෂය පිළිබඳව තියෙන නිර්වචනය කොහොමද? ද්වේෂය පිළිබඳව තියෙන නිර්වචනය ගොඩක් අයට එක එක අරමුණේ ගැටීම කියන්න පුළුවන්. අපි හිතමුකෝ ද්වේෂයේ තියෙන නිර්වචනය අරමුණේ ගැටීම. කොහොම බෞද්ධ නිර්වචනයක් තියෙනවා. හරිද? අරමුණේ ගැටීම. එතකොට අරමුණට කැමති නැති බව, අකමැත්ත. ඔය ඔක්කොම ද්වේෂය කියන පැත්තට තමයි යන්නේ. අකමැත්ත. හැබැයි ද්වේෂය කියන එකට බුදුදහමේ අභිධර්මානුකූලව අරගෙන බුදුදහමේ තියෙන සමස්ත නිර්වචනයම එකට එනකට කැටි කරොත් ද්වේෂය කියන එක අපිට අර්ථ ගන්නන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකද්ද? දුස්සතිති දෝසෝ යම්කිසි යෝ ස්වභාවෝ පුද්ගලං දුස්සති. යම්කිසි ස්වභාවයක් පුද්ගලයෙක්ව දූෂණය කරනවා. අන්න බලන්න කොහේ කතාව. දූෂ්‍ය කරනවා. ඒ කියන්නේ ප්‍රകൃති ඉන්න මිනිස්සෙක්. දැන් හිතන්න ධම්මවිජය සංස ප්‍රകൃතියෙන් ඉන්නවා. මට තරහ ගියොත් මාව දූෂ්‍ය වෙනවා. ප්‍රകൃති මිනිස්සයා ප්‍රകൃතියෙන් බැහැර කරලා දූෂ්‍ය ස්වභාවයකට පත් කරන ස්වභාවයකට කියනවා ද්වේෂය කියලා. ඔක තමයි නිර්වචනය. ද්වේෂ යනු යෝ ස්වභාවෝ පුද්ගලං දුස්සති. යම් කිසි ස්වභාවයක් පුද්ගලයෙක්ව දූෂ්‍ය බවට පත් කරනවා නම් ඒ දූෂ්‍ය බවට පත් කිරීමට කියනවා ද්වේෂය කියලා. පැහැදිලිද කියන එක? දැන් සාමාන්‍යයෙන් අපි උප්පත්තියෙම ද්වේෂය කියන එක අපිට තරහ ගිහිල්ලා හැමතිස්සෙම ඉන්නව නෙමෙයි. හැබැයි හොඳට ඉන්න අපිව එක පාට මේ ප්‍රകൃතියෙන් බැහැර කරලා අපිව දූෂ්‍ය කරනවා. ඒ දූෂ්‍ය කරාට පස්සේ ඒ වගේ විපාකත් ලේසිනේ.
අන්නේ දූෂ්‍ය කරන ස්වභාවයට කියනවා ද්වේෂය කියලා. එතකොට මේ දූෂ්‍ය වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ ඔක්කොම පහළ වෙනවා. අරමුණේ ගැටීම, අකමැත්ත. වෙන්දට ආදරය කරන බල්ලා වුණත් වෙන්දට ආදරය කරන බල්ලා ළඟට එනවා. තරහ ගිහිල්ලා ඉන්න වෙලාව. වෙන්දා මේ ඉඳින බල්ලා ලෙව කන බල්ලා බදා ගන්න බල්ලා තරහ ගිහිල්ලා ඉන්නේ. බල්ලා ළඟට ඇවිල්ලා ලෙව කනවා. මොකද කරන්නේ? ගහනවා පයින්. ඇයි? ඒ කියන්නේ මේ අරමුණේ ගැටීමක් නෙමෙයි අතරම වෙලා තියෙන්නේ. දැන් බල්ලා කියන්නේ ගැටෙන්න ඕන අරමුණක් නෙමෙයි තරහ ගිය වෙලාවේ. අකමැත්ත කියන්නේ ගැටෙන්න ඕන අරමුණක් නෙමෙයි. මේ මොකද වෙන්නේ? තමන් දූෂ්‍ය බවට පත් වෙලා ආදරය කරන කෙනාව පේන්නේ නැහැ. ලෙන්ගතු කෙනාව පේන්නේ. අන්න ඒකට කියනවා ද්වේෂය කියන්නේ පුද්ගලයෙක්ගේ సంతානයේ සිත දූෂ්‍ය කරන ස්වභාවය. ඔන්න ඕක සමාජයේ ගොඩක් තියෙන ප්‍රශ්නයක්. පැහැදිලිද මම කියන්නේ? ඊට පස්සේ අපි බලමු මේ ද්වේෂය කියන එක අරගෙන මම මේ බෞද්ධ විග්‍රහය දෙන්නේ මේක හරි වැදගත්. අපිට ඊළඟට කතා කරන්න අපි මේ මූලික ටික කතා කරලෙමු. අපි මෙහෙම ද්වේෂය කියන එක ගන්න. අරගෙන මේ ද්වේෂය දිහා බැලුවොත් අපිට මොනවද මේ ද්වේෂය පිළිබඳව දකින්න පුළුවන්. අන්න ඒක හරි වැදගත්. අපි පළවෙනි එක කතා කරනවා මේ ද්වේෂයට අදාළ ලක්ෂණය. ඒ කියන්නේ මොකක්ද මේ ද්වේෂයේ ලක්ෂණය? අන්න ඒක තමයි පළවෙනියට කතා කරන්නේ. ඊළඟට අපි කතා කරනවා ද්වේෂයේ රස. නැත්තම් මේකට කියනවා රස කියලා අපි දාගමු. ඒ කියන්නේ වරහන් ඇතුලේ කෘත්‍ය. ද්වේෂයෙන් කරන්නේ මොකක්ද? ද්වේෂය කොයි වගේද? ලක්ෂණය කියන්නේ ද්වේෂයෙන් කරන්නේ මොකක්ද? පදට්ටාන. මම පාලියක් ලියන්නම්. එතකොට ටිකක් මේක හරි අපි බහුශ්‍රත වුණාම හරි ලස්සනයි. බහුශ්‍රතභාවයේ කෙනෙක්ගේ ආභරණය. හරි? පදට්ටාන. පදට්ටාන පාලි වචනය. ඒ කියන්නේ මේ දැන් තව එකක් තියෙනවා මෙතන එකක් ලියන්නම්කෝ. මේ කියන්නේ ආසන්න කරුණු. ද්වේෂයට ආසන්න මොනවද? ද්වේෂය ඇති වෙන්නේ මොකක් නිසාද? ආසන්න කරුණු. පදට්ටාන කියන්නේ ඒකයි. ආසන්න කරුණු. ඊළඟ එක තමයි අපි මින් සැරේ පොඩ්ඩක් මේ පැත්තට ගමු මේක. පච්චුපට්ඨානය. පච්චුපට්ඨාන හැම එකේම මේ වගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන හතරෙන් තමයි අපිට මේ ද්වේෂය කියන එක මැනගන්න වෙන්නේ. ඇයි දන්නවද? මේ ද්වේෂය කියන්නේ මැටීරියල් එකක් නෙමෙයි ස්වභාවයක්. ඒතොර ඒ ස්වභාවය දැන් කලයක් නම් අපිට කියන්න පුළුවන් බඩ රවුම් කට පොඩි මෙහෙම තියෙන වාටිය වගේ තියෙන එකක් කලේ. කාර් එකක් අපිට කියන්න පුළුවන් රෝද හතරක් තියෙන සුක්කානමක් තියෙන මෙහෙම එකක්. ද්වේෂය ගැන කොහොමද? අන්න ද්වේෂය ගැන කියන්න බෑ. මේක මැටීරියල් එකක් නෙමෙයි. මේක ස්වභාවයක්. මේ ස්වභාවය වටහා ගන්න වෙන්නේ මේකේ ලක්ෂණය, රසය, පදට්ටානය, පච්චුපට්ඨානය කියන. පච්චුපට්ඨානය කියන්නේ වැටහෙන විදිය. වැටහෙන විදිය. කියන්නේ ද්වේෂය ආවට පස්සේ වැටහෙන්නේ කොහොමද? ද්වේෂයේ ලක්ෂණය තමයි නිකන් කියන්න මේක පාලි වචනේ ලියා ගන්න ඕනේ. අපි සිංහලක ලියාගමු. ඕනනම් ලියාගන්න චණ්ඩික්ක ලක්කණු. චණ්ඩි ස්වභාවය, සැඩපරුෂ ස්වභාවය තමයි ද්වේෂයේ ගතිය. ද්වේෂයක් මිනිස්සෙක්ට ආව කියලා අපිට හඳුර ගන්න පුළුවන්. ද්වේෂයේ ලක්ෂණය තමයි එයාගේ ප්‍රකෘති ස්වභාවයෙන් බැහැර වෙලා චණ්ඩික්ක ලක්කණු, සැඩපරුෂ ගතියක් එයාගෙන් පේන්න තියෙනවා. අන්න ඒකට කියනවා රෞද්‍ර ගතිය, සැඩපරුෂ ගතිය තමයි මේ ද්වේෂයේ ස්වභාවය අපිට පේන්නේ. අපිට පේන්නේ ඒක. පේන්නේ. පච්චුපට්ඨානේ වැටහෙන්නේ කොහොමද? දුස්සන පච්චුපට්ඨාන. ඒ කියන්නේ පුද්ගලයා දූෂ්‍ය වෙලා ඉන්නේ. සාමාන්‍ය ප්‍රකෘති ස්වභාවයෙන් දූෂ්‍ය වෙලා. මේක ගැඹුරුයි. මේ බෞද්ධ ධර්ම කාරණාවක් ඉගෙන ගද්දී සාමාන්‍ය වීරයකින් ඉගෙනගෙන බෑ. වැඩිපුර එෆර්ට් එකක් දාන්න. මොකද මේක ඇවිල්ලා කෙලින්ම මේ මෙන්ටල් සෆොකේෂන් අර මානසිකව ඇති වෙන එක එක විපත් පිළිබඳව මේ කියන්නේ. මේකට වැඩිපුර අවධානයක් දෙන්න ආධාරණයක් කරගන්න. පච්චුපට්ඨානය කියන්නේ දූෂ්‍ය ස්වභාවය. ඔන්න ඒම තමයි කෙනෙක්ව වැටහෙන්නේ. සැඩපරුෂ ගතිය තමයි පේන්නේ. එයාට ද්වේෂයක් ආව කියලා වැටහෙන්නේ එයා ගාව තියෙන දූෂ්‍ය ස්වභාවයෙන්. කෘත්‍ය මොකක්ද මේ ද්වේෂය අපිට කරන්නේ? ද්වේෂය අපිට කරන්නේ විසප්පන්න රසෝ කියනවා. ඒ කියන්නේ ඇත්තටම කරන්නේ අරමුණේ ක්‍රූරව කම්පා කිරීම. ඔන්නෝම මම ලියාගමු අපි. මේ ක්‍රූරව කම්පා කරවීම.
අන්න ඒක තමයි අර කම්පා කරවීම. ඒක තමයි අර බල්ලට පයින් ගැහුවේ. මොකද අරමුණේ කම්පා කරවන්නේ සංවේගයෙන් නෙමෙයි ක්‍රූරව. විසප්පන්න රසෝ කියන්නේ. දොර බල්ලද පූසද අම්මට ගහන්න පොල්ල උස්සන්නේ ඒ නිසානේ අරමුණේ කම්පා කරවන්නේ ක්‍රූරව. මම දන්න පුංචි කෙනෙක් ඉන්නවා මගේ අපේ පුංචි පුතා ලිපේ තියෙන දර පෙනෙල්ලෙන් ගැහුවා. රයිස් කුකර් එකකින් දමලා ගහන ඒවන් දැකලා තියෙනවා. මැරෙන්නම ගහන්නේ මැරෙන්නම ආයි මේ හදන්නේ නෙමෙයි මරනවා කියන සංඥාවෙන් ගහන්නේ. බහුවෙන්න එපා අතපය කඩනවා මරනවා කියන. ඇත්තටම එහෙම ගහනවා අම්මයි. හේතුව ඒ වෙලාවට ද්වේෂය ආවට පස්සේ ආ කරන්නේ මේ ක්‍රූර වරමුණේ කම්පා කරන ස්වභාවය. පැහැදිලිද? ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන. හරි? මොනවායි ප්‍රශ්නයක් આવත් අපි අවසානට කතා කරමු. ඊළඟට මේ පදට්ඨානිය ද්වේෂය ඇති වෙන කරුණු. අන්න ඒක වැදගත්. ඔගොල්ලෝ දන්නවද බලන්න ද්වේෂය ඇති වෙන්නේ මොන නිසාද කියලා? දන්නවද? ද්වේෂය ඇති වෙන්නේ ඇයි මිනිස්සෙක්? තමන් කැමති නැති දේ වෙනකොට. කොහොමනේ අපිට තියෙන නිර්වචන බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ නිර්වචනයට යටින් ආයි ඒකට යටින් කවුරුත් මුකුත් කියලා නැහැ. ඒකයි මේ මිනිස්යාගේ විශේෂයෙන්ම මනෝ උපදේශනීය කියන එකට බෞද්ධ සාරධර්ම වල වැදගත්කම. මේක කවුරුත් මීට එහාට කියන්න බෑ. මේ තමයි උපරිම මිනිස්සෙට කේන්ති යන තැන. මිනිස්සෙට කේන්ති යන්නේ මේ නිසා. වැඩි නෑ පිළිගන්න. වැඩි නෑ. ආඝාත වස්තු පදට්ඨාන. මේකට කියනවා ආඝාත වස්තු නිසා. මතක තියාගන්න. ආඝාත වස්තු නිසා තමයි කේන්ති. ආඝාත වස්තු තියෙනවා 10ක්. 10කි. ආඝාත වස්තු 10යි. තැන් 10ක විතරයි ලෝකෙ මිනිස්සුන්ට කේන්තිය. හිතාගන්න. ඔබට සමහරු මට කියනවා ආමුදුරනේ අපිට නිතර කේන්ති යනවා. මේ තැන් 10 ගැන අවධානය දුන්නොත් කේන්ති යන්නේ නැහැ පිටු. මොනවාද මේ තැන් 10 බලමු. තැන් 10 තමයි මෙන්න මෙහෙම අපි කඩනවා කොටස් 3ක්. එකක් තමයි මම. මගේ ප්‍රියය, මගේ ප්‍රිය සහ මගේ අප්‍රිය. ඔන්න කොටස් 3යි. මම මගේ ප්‍රිය මිනිස්සු ටික මට අප්‍රිය මිනිස්සු ටික. මෙන්න මේ තැන්වලදී අපි මේක ආපහු කරනවා කොටස් 3කට. එකක් තමයි අතීත. අනිත් එක වර්තමාන. අනිත් එක අනාගත. හරිද? මම කියන කෙනා සම්බන්ධව අතීත එකයි වර්තමාන එකයි අනාගත එකයි. මේක දැන් දන්න ඕනි. මගේ ප්‍රිය කෙනා සම්බන්ධව අතීත එකයි වර්තමාන එකයි අනාගත එකයි. අප්‍රිය කෙනා සම්බන්ධව වර්තමාන එකයි සමාන අතීත එකයි වර්තමාන එකයි අනාගත එකයි. දැන් 3යි. හරිද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේ තියෙන තැන් 9යි. ඔන්න මනුෂ්‍යර කේන්ති යන තැන් 9යි. මම නිසා අතීත වර්තමාන අනාගත සම්බන්ධයෙන් මට කේන්ති යන්න පුළුවන්. කොහොමද? මෙන්න මෙහෙම. මොහු අතීතයේ මට වරදක් කළේය. අනත්තං මේ අචරි මට අතීතයේ වරදක් කළේය කියලා යම් කිසි කෙනෙක්ට කේන්ති යන්න පුළුවන්. එකයි. මෙයා මට අතීතයේ වරදක් කළේ නෑ. අනත්තං මේ චරති දැන් මට වරදක් කරනවා. අන්න ඒ සංඥාවෙන් කේන්ති යන්න පුළුවන්. 2යි. හැබැයි මෙයා මට අතීතේ වරදක් කරලත් නෑ. දැන් වරදක් කරන්නෙත් නෑ. හැබැයි මෙයා මට අනාගතේ වරදක් කරයි. ওই රජවරුන්ට හිතෙන්නේ මෙයා අනාගතේ රජ වෙයි මට වරදක් කරයි. අන්න එතනට කේන්ති ගිහිල්ලා පවුල් පිටින් මිනිස්සු ගෙනල්ලා මරන්නේ නිසා අනාගතේ රජ වෙයි කියලා හිතනවා. 3යි කේන්ති යන තැන්. 3යි. හරි? ඔය වගේම මගේ ප්‍රියයට අතීතයේ වරදක් කළේය. 4යි. මගේ ප්‍රියයට මගේ පුතාට මෙයාගේ එදා මෙයාගේ පුතා මගේ පුතාට ගහලා තිබ්බා. අන්න මිනිස්සුන්ට කේන්ති යන තැන්. හරිද? අපි ඔය ගෙදර වුණත් රණ්ඩු වෙන්නේ නේ උඹලා අපේ නැන්දටත් මෙහෙම කිව්වේ කියලුවේ එදා කිව්වේ අපේ අක්කටත් මෙහෙම කිව්වේ. ඔය කියලා අතීත සිද්ධි වලට රණ්ඩු වෙන්නේ මේ තැනදී. මගේ ප්‍රියයට වරදක් කරනවා මේ මොහොතේ මගේ ප්‍රියයට කවුරු හරි කෙනෙක් වරදක් කරනවා නම් ඒකට අපිට කේන්ති යන්න පුළුවන්. 5යි. මගේ ප්‍රියයට මෙයා වරදක් කරයි කියලා කේන්ති යන්න පුළුවන්. 6යි. 6ක් වෙනවා. පැහැදිලිද? හරි ලස්සනයි මේ ටිකනේ. අප්‍රියයට වරදක් කළේ නෙමෙයි. අප්‍රියයට උදව් කළා කියලා. ඒක ඉන්නේ වෙන පැත්තකින්. මේ වරදක් කළා කියලා ඔන්න යම් කිසි කෙනෙක් ඉන්න එයා මං කැමති නැති කෙනෙක්ට උදව් කරනවා. අපෝ මෙයා මේ මගේ හතුරට උදව් කරන අය.
සතුරාගේ මිතුරා අපගේ හතුරාය කියලා හොම කතාවක් තියෙනවනේ. මේකට තියෙන්නේ. අප්‍රියයට උදව් කරනවා කියලා කේන්ති යන්න පුළුවන් 7යි. අප්‍රියයට උදව් කරා කියලා යන්න පුළුවන් 7යි. කරනවා කියලා යන්න පුළුවන් 8යි. කරයි කියලා හිතලා යන්න පුළුවන් 9යි. ඔය තමයි තැන් 9. මේකට කියනවා නවවිධ ආඝාත වස්තු කියලා. ආඝාත වස්තු 9. මම මගේ ප්‍රියය මගේ අප්‍රියය. බෞද්ධ ධර්මයේන ද්වේෂය පිළිබඳව ගැඹුරු ඉගැන්වීමක් මේක. මෙතනින් යහට ද්වේෂය ගැන ඉගෙන ගන්න ඔයගලන්ට නෑ මේ අභිධර්මයේවත් නෑ. අභිධර්මයේ තියෙන ගැඹුරුම කතාවක් තමයි මේ කියලා දෙන්නේ සරලව ඇඳලා. මේක ඔයගලන්ට පැහැදිලිනේ. තව එකක් තියෙනවා. ඒකට කියනවා අට්ඨානේවාපන ආඝාතෝ ජායති. අස්ථානයේ උපදින කේන්තිය. අස්ථානයේ එක ලියන්නම් වෙනම. අස්ථානයේ උපදින කේන්තිය. අස්ථානයේ උපදින කේන්තිය. ඒකට 10යි. අස්ථානීය කියන්නේ පින්වතුනි ඔන්න දැන් මිනිස්සු මේ අවුවටත් බයිනවා ඔන්න වහින වෙලාවට වහිනවා මල කරදරේ උදේ ඉඳන් ගමනක් යන්නේ නැහැ. මේ ස්වභාව ධර්මයටත් කේන්ති ගන්නවා මිනිස්සු. කවුරුත් කරන එකක් නෙමෙයි ස්වභාව ධර්ම. the nature. ඊට පස්සේ වැහැලා පායන්න ගත්තාම ඔන්න එක දිගටම අවුව රස්නින් පෑවුවොත් පායන ඉවරයක් නැහැ මේ කරුමේ වහින්නේ නැහැ පොඩ්ඩක් පොදයක් එන්නේ නැහැ කියලා ඔන්න අවුවට බයි. පිරිසක් වැස්සට බයිනෝ පිරිසක් අවුවට බයි. වී වේලන පිරිස වැස්සට බයිනෝ ආපහු ඒ පිරිසම හාන්න යනකොට හරි මොහකට හරි යනකොට වතුර ඕන වෙනකොට වැස්සට බයි. පාරේ යනකොට ගලක් පැටලෙනවා කකුල්. ඔන්න බයිසිකලයක් වදිනවා කකුලේ. මොකද කරන්නේ? අපේ මිනිස්සු කේන්තියට මල් පෝච්චිය කකුලේ වැදුනහම කේන්තියට මේ මිනිස්සු මල් පෝච්චියට පයින් ගහනවා. ආයි කකුලට මුදිරි දෙන්නේ. මොකෝ මල් පෝච්චියට දෙනවා කියලා. පොඩි කාලේ අපේ අම්මලාත් එහෙම. අපි බයිසිකලෙන් වෙන්නම අම්මා කරන්නේ බයිසිකලයට දෙකක් ගහන්නේ. ගහනවා අපේ පුතා වැට්ටුවා නේද කියලා. ඒකම තමයි දැනුත් මිනිස්සු කරන්නේ. ඒවා මේ අස්ථානීය උපදින කේන්ති. මේවා ගැන දන්නේ නැතු උපදින කේන්ති 10යි. ඕකට කියනවා දසවිධ ආඝාත වස්තු. ඔච්චර. ඔය තෙන් 10 තමයි මිනිස්සුන්ට කේන්ති. ඔන්න. මේ ටික ඉගෙන ගන්න. එතකොට කවුරු හරි කෙනෙක් ඔබ ගාවට මට නිතර කේන්ති යනවා කියලා ආවොත් ඔබ මෙයාව ඇනලයිස් කරන්න. ඔබට කේන්ති යන තැන කුමක්ද? ඔබට කේන්ති යන්නේ කොයි වගේ තැන්වලද? ඔබට කේන්ති යන අවස්ථාවල් වල ලියන්න පොඩි නෝට් එකක්. පොඩි නෝට් එකක් ලිව්වට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මේ කොතනද? එතකොට මෙයා මමත්වයේ වැඩි කෙනෙක්ද? මගේ අයට වැඩිපුර මගේ ලෝභය මුල් වෙලාද මේ ද්වේෂය හටගන්නේ? නැත්නම් මෙයා මේ අප්‍රිය මිනිස්සු එක්ක ගැටි ඉන්නවද කියලා ඔබ හරියට හඳුනගත්තොත් ඔබට මේ චිකිත්සාව හරියට කරන්න පුළුවන්. හරියට කරන්න පුළුවන්. නැත්නම් මේ අස්ථානීයද කේන්ති ගන්න. සමහර මිනිස්සු ඉන්න මේ අස්ථානීය කේන්ති ගන්න. කරන්ට් එක කපනකොටත් කේන්ති ගන්න. එතකොට ඕන් බැන ඉන්නේ. මොකක්ද තැන කියන එක හරියට හොයාගන්න. ඒක තමයි මේ. පැහැදිලිද කියන එක මේ තමයි ද්වේෂයේ මූල සංකල්පය. ඊළඟට මෙන්න මේ ද්වේෂය කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. හරි? මේකත් දැනගන්න මේක ඔයගලන්ගේ චිකිත්සන ක්‍රමවේද වලට උමනා වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කරන කවුන්සලින් වලට මොනවට හරි ඔයගලන්ට මේක උපකාරී. මොකක්ද වෙන්නේ? මේ ද්වේෂය කියන එක ඇත්තටම මේ පහටාසි විසෝවිය කියනවා. හරියට දණ්ඩින් පහරලත් සර්පෙක් වගේ. යම් කිසි කෙනෙක්ට ද්වේෂය ආවොත් එයා දණ්ඩින් පහර කාපු සර්පෙක් වගේ මේ වෙලාවේ. හිතන්න ණයෙක්ට පොළු පාරක් වදිනාට පස්සේ එයා ඉන්නේ අහුවෙන කෙනාට ගහන්න බලාගෙන. ඔන්න අපි තේරුම් ගන්න ඕනේ දෙයක්. මේක මේ මෙයාට ඔළුවට කවවවන්න ඕනේ අපි. මේකේ ආදීනව මේ පෙන්නන්නේ. පහටාසි විසෝවිය. දණ්ඩින් පහරලත් සර්පෙක් වගේ. ඒක තමයි 1. 2 විස නිපාතෝ විය දට්ටබ්බෝ. හරියට විෂපතනයක් වුණා වගේ. මේ පැත්ත පළාතක කාටවත් ඉන්න බෑ. දැන් බොස්ට කේන්ති යනවා නම් නිතර මෙයාගේ පෞල් ජීවිතය අසාර්ථකයි. එතකොට එයාගේ වැඩපළ අසාර්ථකයි. ගෙදර මහත්යන නිතර කේන්ති යනවා. නෝනාට කේන්ති යනවා නම් හරියට නිකන් ගෙදරට විස නිපාතයක්, විස දුමක් ගේ ඇතුළට ඇරියා වගේ. ඒක එයාට පැහැදිලි කරලා දෙන්න. විස දුමක් තියෙන තැන්වල අපිට තියා තිරසනෙක්ටවත් ඉන්න බෑ. විස නිපාතෝ විය දට්ටබ්බෝ. 3 දාවක් ගීවිය දට්ටබ්බු. හරියට ලැබුගින්නක් වගේ දැනගන්න. ලැබුගින්නක් කියන්නේ පින්වත්නි මේ ලැබුගින්න කියන ඒවා නිවන් දෙහෙම ලෑස්ති වෙන්න එපා. හරි අමාරුයි. ලැබුගින්නක් අඩුම මේ වේලිච්ච කොළ ගොඩකට මේ කැලේ හැපෙත් ඇවිලුණත් අපිටවත් බෑ වතුර ගහන්න ඉදලෙන් ගහන්න පුළුවන් දෙපාරයි නැත්තම් තුන් පාරක්. ගින්දර ගාවට කියලා. මොකද ඒ ගිනි රස්නේ අපිව පිච්චෙනවා. මේ ලැබුගින්න කියනවා ලේසි නෑ. නිකන් ගිනි කූරක ගින්නක් නෙමෙයි මේ. දාවක් ගී කියන්නේ ලැබුගින්නක්. කේන්ති ගිය මිනිස්සයා ලැබුගින්නක් වගේ කෙනෙක්. එයාට පුච්චන්න පුළුවන් වාර කොච්චරක්ද කියලා කියන්න බෑ. එයාට අම්මා තාත්තා පේන්නේ නැහැ, දුව පුතා පේන්නේත් නැහැ. දාවක් ගිය දට්ටම්. 3යි.
තව කියනවා ලද්දෝ කාසෝ සපත්තෝ විය කියලා. ඒ කියන්නේ මේ අවකාශලත් සතුරෙක් වගේ. ද්වේෂය කියන්නේ. හිතන්න සතුරෙක්ට අපිට පහර දෙන්න අවකාශය ලැබුණොත්. අවකාශලත් සතුරෙක්ට අපිට පහර දෙන්න අවකාශය ලැබුණොත් එයා අපෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඒ වගේ හොඳට ඉන්න මනුස්සයාට ද්වේෂය එනවා කියන්නේ හරියට ද්වේෂය කියන සතුරට අපි අපේ ඇඟ පාවලා දුන්නා වගේ. එයා මේ කය උපයෝගී කරගෙන එයාට කරන්න පුළුවන් උපරිම මේ ලෝකේ අපරාධයක් කරන්න. ඒ නිසා ඒ ද්වේෂයට ඒ ගන්නට නොදී තියා ගැනීම. ඒ කියන්නේ මේ තමයි ද්වේෂයේ ස්වභාවය. ද්වේෂය මිනිහෙක්ට කරන අනර්ථය. ඒකනේ කියලා තියෙන්නේ කුද්දෝ වත්තං නජහනාති. කුද්දෝ වත්තං නපස්සති. ක්‍රෝධ කරන මනුස්සයා ක්‍රෝධය කියන එක අර්ථය දකින්නේ නැහැ. අම්මා දකින්නේ නැහැ, තාත්තා දකින්නේ නැහැ. කුද්දෝ වත්තං නපස්සති. එයා දන්නේ නැහැ, දකින්නේ නැහැ. හරියට කවුරු වගේද? අන්දං ගහමං තදා හොති. අන්දෙක් ගමනක් යනවා වගේ මේ ක්‍රෝධයේ තියෙන මනුස්සයාට. එයාට ඒ වෙලාවේ කිසිම තීරණයක්, කිසිම ඩිසිෂන් එකක් ගන්න යන්න දෙන්නේ. එයාට පෙන්වන්න මේ ද්වේෂයේ තියෙන භයානකකම. හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා කියලා. හරි? පල් වූ විෂමුත් එකතු වූ මුත්‍රා ගොඩක් වගේ කියලා දක්වනවා. මේ තමයි අභිධර්මයේ එන කතා ටික. ද්වේෂය පිළිබඳව ඔබට කියලා දෙන්න බෞද්ධ සංකල්පේන බෞද්ධ සන්දර්භය. විෂ මිශ්‍ර වෙච්ච මුත්‍රා ගොඩක් වගේ කියලා. හරි? ඉතින් ඔය ටිකක් ඔළුවේ තියාගෙන අපි මේක මේ කෙනෙක්ට මේවා කවන්නේ කොහොමද කියන එක මේ අන්තිමට බලමු. තව ටිකක් මේ ක්‍රෝධී පොඩි ප්‍රභේද ටිකක් පේනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ ක්‍රෝධ, වෛර, තරහ, උපනාහ ඔහොම අහලා තියෙනවනේ. ක්‍රෝධය කියලා එක කොටසක් තියෙනවා. ක්‍රෝධය. හරි. තව එකක් තියෙනවා ද්වේෂය කියලා. ඔයගොල්ලෝ හිතනවාද මේ මොකද්ද ස්වාමීන් වහන්සේ? මේ එකම නේද කියලා. ද්වේෂය. තව එකක් තියෙනවා පටිගය කියලා. තව එකක් තියෙනවා උපනාහය කියලා. උපනාහ. තව තියෙනවා මේ දැනට ඇති. ඒක බේසික් ලෙවල් එක. ඒක ඇඩ්වාන්ස් ලෙවල් එකේ ඉගෙන ගන්න තව තියෙනවා. ක්‍රෝධය. ක්‍රෝධය කියන්නේ මිනිස්සෙක්ට එකපාර පළවෙනියටම ඇති වෙන අකමැත්ත. පළවෙනියටම ඇති වෙන්නේ ක්‍රෝධය. නිකන් අරමුණේ කිපෙන ස්වභාවය. ඒක දෙවෙනි වර ඇති වෙද්දී ඒක ද්වේෂයක් විදිහට තමයි හටගන්නේ. පළවෙනි වර ක්‍රෝධය කියලා අපි එකට කියනවා. ඒක දෙවෙනි වර තුන්වෙනි වර හටගද්දී ද්වේෂය කියලා තමයි අපි කියන්නේ. ඒ ද්වේෂය දැඩි ලෙස අරමුණේ හැප්පෙද්දී ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔය යකා ඉඳගත්ත තැනකවත් මට එපා ඉඳ ගන්න. අන්න ඒ කියන්නේ පටිඝ අවස්ථාවට ආවට පස්සේ. කියන්නේ දැඩිව හැප්පෙනවා. පැහැදිලිද? මේ අවස්ථා තුනක්. ක්‍රෝධය කියන්නේ නිකන් මුලින්ම ඇති වෙන දෙයට කියන ක්‍රෝධය කියන්නේ. මේ අරමුණට මම කැමති නැති ගතිය ක්‍රෝධය. පස්සේ ඒකට ද්වේෂ කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ එකක් දැක්කත් කේන්ති යන ස්වභාවය. පස්සේ මේ පටිඝය කියන්නේ ඔය මිනිස්සයා පාගපු බීපු කෝපෙවත් මට එපා. අන්න ඒ වගේ තැනකට යන්නේ පටිඝය. සමහරුන්ට මේ උපනාහය කියන්නේ පින්වතුනි ඇත්තටම කියනවා නම් හිත ඇතුලේ එකතු වෙන වෛරය වගේ එකක්. වෛරය වගේ. මේවා හිත ඇතුළට කිඳා බහිනවා. සමහරු කියනවා මට කේන්ති ගියාට මේ කුකුල් කේන්තියක් යන්නේ කියලා. කුකුල් කේන්තිය සාධාරණය කරනවා. මතක තියාගන්න කුකුල් කේන්ති උපනාහය වෙනවා අපි දන්නේවත් නැතු. කුකුල් කේන්තියත් අර ටක් ගාලා කේන්ති යනවා කියන්නේ. කුකුලට නිඳ යනවා වගේ. කේන්ති ගිහිල්ලා නැවතුනාට මේ ක්‍රෝධය කියන එක එවලේ ඇති වෙලා සංසිඳුනට පස්සේ මෙයාට මේක උපනාහයක් විදියට එන්න පුළුවන්. ඒ කියන්නේ මේකයිදත් මෙහෙම කරා මම දැන් ඉවසනවා කියලා කොච්චර ඉවසන්නද? අන්න ඒ වගේ. මම ඉවසනවා කියලා කොච්චර ඉවසන්නද කියලා අපිට හිතෙන්න පුළුවන්. අන්න ඒකට කියනවා උපනාහ අවස්ථාව. මේකත් ක්‍රෝධයේ එක්තරා අවස්ථා හතරක්. මේක ඔක්කොම ලුවට දාගන්න. මේ ඇවිල්ලා මේකේ යාන්ත්‍රණය. මේ ද්වේෂයේ යාන්ත්‍රණය. මේක ඔක්කොම දාගන්න. දැන් ඔන්න මේ ටික ඉගෙන ගත්තා නම් අපි ද්වේෂය පිළිබඳව යන්තම් දෙයක් දන්නවා. බුදුදහමේ තියෙනවා. මොනවාද අපි දන්නේ? ද්වේෂය කියන්නේ මොකක්ද? ද්වේෂයේ ලක්ෂණය මොකක්ද? ද්වේෂයේ රසය කුමක්ද? පදට්ටන් පච්චපට්ඨානිය කුමක්ද? ඊට පස්සේ ආඝාත වස්තු මොනවද 10? ඔන්න ආඝාත වස්තු 10. ඊළඟට අපි දන්නවා ක්‍රෝධය, ද්වේෂය, පටිඝය, උපනාහය කියන්නේ මොනවද කියලා. පින්වත්නි දැන් අපිට එනවා ප්‍රශ්නයක්. ඔන්න දැන් අපි ගාවට එනවා කවුරු හරි කෙනෙක් ද්වේෂ කරන කෙනෙක්. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ද්වේෂ පුද්ගලයෙක්ව দমনය කරනවා කියන එක මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි හිතමුකෝ අපිට සමාජයේ හම්බ වෙනවා ඇත්තටම මට නිතර හම්බ වෙන කට්ටිය තමයි ස්වාමීන් වහන්සේ මට නිතරම කේන්ති යනවා. ඒතර මේ නිතරම කේන්ති යන්න බලපාන කාරණා ටිකක් තියෙනවා.
නිතරම මේ ද්වේෂය කියන එක ඇති වෙනවා කියන එක තමයි ඔය කියන්නේ. අර වගේ යම් ස්ථානික ද්වේෂය ඇති වෙනවා. එතන මේ ද්වේෂය ඇති වෙන කෙනෙක්ව මර්ධනය කරන්නේ කොහොමද? එයාගේ ද්වේෂය අයින් කරලා එයාට සාමූහික, ඒ කියන්නේ සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් මනසක් එයාට උරුම කරලා දෙන්නේ කොහොමද? බ්ලිස්ෆුල්නස් කියලා කියනවා. ප්‍රීතිමත් භාවය. අවයානස් දැනුවත් භාවයක් එයාට දෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම. යම් කෙනෙක් තරහ ගන්නේ අපි මේකට ද්වේෂය කියලා ලියමු. තරහ ගන්නේ මේකේ තියෙන ආදීනවය නොදන්නාකම නිසා. හොඳට තේරුම් ගන්න. ආදීනවය නොදන්නාකම නිසා. ආදීනවය යම් කෙනෙක්ගේ මනසට ආදීනවය කියන එක කැවුවොත්, උදාහරණයක් අපි හිතමු දරුවෙක් හදන තාත්තා කෙනෙක් ඉන්නවා. දරුවා කොල්ලා චූටි 3 වසරේ 4 වසරේ. තාත්තා මේ කොල්ලගේ දඟකාරකමට නිතර සැර කරනවා. ඒතර තාත්තට ප්‍රශ්නයක් තියෙනවා, ස්වාමීන් වහන්සේ මගේ පොඩි එක්කෙනාගේ දේවල් වලදී මට නිතර කේන්ති යනවා. දැන් ඕකනේ ප්‍රශ්නේ. එතකොට අපි ඕක සාමාන්‍ය වෛද්‍ය ක්‍රමවේදයන් හෝ වෙනත් ඔය චිකිත්සක ක්‍රමවේදයන් පසකට දාලා බෞද්ධ ක්‍රමවේදය බලමු කොහොමද කියලා. දැන් අපි කරන්නේ මොකද්ද? මෙයාගේ ඔළුවට ආදීනවය කවනවා. මොකක්ද? පොඩි අයගේ වයස ඔහොම තමයි. ඔයා දැම්ම ඉඳන් ඔය කොල්ලට ගහලා ඔය කොල්ල මුරණ්ඩු වෙනකොට හිතන්න නිකන් ඔය කොල්ලට අවුරුදු 16ක් වෙද්දි ඔයාට 50ක් වෙලා. ඒතර ඔය කොල්ල ශක්තිමත් ඔයා වයසයි. දැන් මේ කොල්ලව හදාගන්න ඔයාට පුළුවන්. අන්න එතකොට එයා කල්පනා කරන ඇත්තනේ දෙයිනේ මම කරන්න ඕනේ මේ පොඩි එකාගේ වැරදි වලට කේන්ති අරන් දඩබඩ ගාලා ගහන එක නෙමෙයි. එහෙනම් සාමාන්‍යයෙන් මම මොකද්ද කරන්න ඕනේ? අන්න යාට අපි ආදීනවේ කවලා ඒ වෙනුවට යාට දෙනවා පොඩි ඔප්ෂන් එක. මේක තමයි ක්‍රමය. පොඩි ඔප්ෂන් එකක් දෙනවා. එතකොට මෙයා ආදීනවේ නිසා කේන්ති ගන්නෑ. මෙයාට මතක් වෙනවා කොල්ලට සැර කරන්නේ යද්දිම මේක මුරණ්ඩු වෙයි. අන්න ආදීනවේ කවලා තියෙනවා. ආදීනව කැවීම තමයි ද්වේෂය නැති කිරීමේ ප්‍රධාන උපක්‍රමය. ආදීනවේ දාන්න. ආදීනවේ පෙන්වන්න. ආදීනවේ දැක්ක ගමන් එයා මේක වෙනත් තැනක් කල්පනා කරනවා. එතකොට එයාට මෙන්න මේ ඔප්ෂන් එකට එන්න වෙලාව තියෙනවා. මේ ඔප්ෂන් එක ඒ කෙනාට අනුරූපීව දෙන්න. ඒ කෙනාට අනුරූපීව. හැබැයි මතක තියාගන්න ওই 10ට ගින්න සින්දු කියන්න. ඒ වගේ දේවල් තාම తాවකාලික ඔප්ෂන්. මට දෙන්න ඕනේ මේ දරුවගේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් සාර්ථක ඔප්ෂන් එක. ඒකට ඔබට පාවිච්චි කරන්න පුළුවන් බුදුදහම සඳහන් වෙන තව දේවල් තියෙනවා. මම ඒ දේවල් කියලා දෙන්නම්. අපි කර්මඵලය ගැන කතා කරද්දී ගොඩක් දේවල් මේක කතා කරනවා. ආදීනවය කවලා ඔප්ෂන් එකක් දෙන්න. මේක තමයි බුදුදහම සඳහන් කරන්නේ. උදාහරණයක් තව එකක් අපි බලමු මේකට කොහොමද මෛත්‍රී භාවනාව ගෑවෙන්නේ? මෛත්‍රී භාවනාවෙන් කරන්නේ මේකමයි කරන්නේ. මොකක්ද? ඔන්න මෛත්‍රී භාවනාව ගන්න. ඔයගොල්ලෝ අහලා ඉතින් මෛත්‍රී භාවනාවේ තියෙන කාරණා 4යි. මම තරහ නැත්තෙක් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා, සුවපත් සිත්. ඇත්තටම බුදුදහම සඳහන් වන මෛත්‍රී භාවනාවේ තියෙන මේ කොටස් 4 විතරයි. මේකට මේ පස්සේ කාලේදී මේ කාලෙ දික් කරන්න අර කවි කියන්න පුරුදු වුණාට පස්සේ මේකට ඉරිසියා නැත්තෙක් වෙම්වා කියලා එක එක ඒවා සම්පත් ඇත්තෙක් වෙම්වා, ඉසුරුමත් ඇත්තෙක් වෙම්වා, කීර්තිමත් ඇත්තෙක් වෙම්වා. එහෙම තිබ්බට බුදුදහමේ තියෙන 4යි. මේ තරහ ගිය මනුස්සයර මේ ඔක්කොම කල්පනා කරන්න දෙන්න බෑනේ. 4යි තමයි දීලා තියෙන්නේ. මේකෙන් මොකද වෙන්නේ? ඔන්න බලන්න තරහව ගැන ද්වේෂය වෙනුවට මෛත්‍රිය උපදවන හැටි. අපි කියනවා කෙනෙක්ට මෛත්‍රී භාවනාව පුරුදු කරන්නේ කොහොමද? ඔබ පැත්තකට ගිහිල්ලා ඔබේ ජීවිතයේ අත්දැකීම් සහ ඔබ දන්න දේවල් වලින් තරහේ ආදීනව කල්පනා කරන්න. ඒක තමයි එක. තරහේ ආදීනව කල්පනා කරන්න. ආදීන. සහ තරහ නැති හිතක තියෙන ආනිසංස. තරහ නැති හිතක තියෙන ආනිසංස. අන්න ඔප්ෂන් එක. ඒ තමයි ඔප්ෂන් එක. මේක ආදීනවය, මේ ඔප්ෂන් එක ආනිසංස. උදාහරණයක්. දැන් තරහ ගත්තට පස්සේ මිනිස්සු හිරියොතක් නැති වෙනවා. ලැජ්ජයි නේ. බස් එකේ තරහ ගියාම සමහරු පරුෂ වචන කියනවා.
දුවලට ලැජ්ජාවක්, පුතාලට ලැජ්ජාවක්. සමහරු කියනවා හාමුදුරනේ මට එක තප්පරේ තරහ ගියේ මට මාව පාලනය කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි මං අද මේ බන්ධනාගාරේ දුක් විඳින්නේ. අන්නේ ආදීනවේ පෙන්නයි. ජීවිතේ තරහ ගිල්ල ගත්ත තීරණ නිසා Tamanට වෙච්ච පාඩුව එයාට කල්පනා කරන්න දෙන්න. අපි දන්නවා මේ පහුගිය භීෂණ සමයන් වල කතාවන් කියවලා බලනකොට අපි නම් ඒ කාලෙ ඉපදෙලා තිබ්බේ නැහැ. නමුත් ඒ කතාවන් කියවලා බලනකොට ඒ කතාවන් වල තිබ්බ මේ මිනිස්සෙක් ඔයගොල්ලෝ නිකන් හිතන්න ඔයගලන්ට පුළුවන් ද කෙනෙක්ගේ ඔළුවට පරාලැණයක් ගහන්න. ඔයගලන්ට පුළුවන් ද කටට බටයක් දාලා ඒකට කටු කම්බියක් බටේ දිගේ දාලා බටේ කටින් ඇදලා පස්සේ කටු කම්බිය අදින්න. ඔයගලන්ට පුළුවන් ද කනට කම්බියක් දාන්න එහා පැත්තෙන්ම මතුවෙලා එනකම් දාලා හිටයි මෙහෙටයි කර කරින් ඔයගලන්ගේ ඇඟත් හිරි වැටෙනවා. හැබැයි දේශය ගියේ මිනිස්සෙක්ට ඒ කිසිම ලෙවල් එකක්. එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. කකුලට පරාලෙන ගහලා තියෙනවා පින්වතුනි. ඔළුවට පරාලෙන ගහලා තියෙනවා පදකාඝාත. කනට කම්බි දාලා එහෙට මෙහෙට කන මේක පැත්තෙන් දාලා එහා පැත්තෙන් මතුවෙනකම් මගේ මේ පොඩි ස්වාමීන් වහන්සේ නමගේ මාම කෙනෙක් දැකලා මට කියලා කිව්වා. පොඩි ස්වාමීන් වහන්සේ. මේ ද්වේෂය කියන එක පින්වතුනි අපිට උදා කරන්නේ පුදුම අර්ථයක්. අනර්ථයක්. මේවා වෛර බැඳගත්තට පස්සේ දේවදත්තට වෙච්ච දේ බලන්න. දේවදත්ත එදා රන් තැලියට වෛර බැඳගෙන ඒක සසරේ පුරාම අරගෙන ඇවිල්ලා අන්තිමට අද නිරේනේ මේ වෙනකොට ඔන්න ද්වේෂය ආදීනවා. කාලි යකින්නට උනා අන්තිමට තමන් වදන දරුවෝ ටික මරාගෙන කණ්ඩ ද්වේෂය ආදීනවා. මිනිස්සු නිරේවල් වල දුක් විඳිනවා ද්වේෂය නිසා. ද්වේෂයෙන් සත්තා ද්වේෂයෙන් සත්වයා යන්නේ නිරයට. ලෝභයෙන් යන්නේ പ്രേත ලෝකයට. මෝහයෙන් යන්නේ තිරිසන් ලෝකයට. ද්වේෂයෙන් කෙලින්ම සත්වයා යන්නේ නිරයට. නිරේ වැඩිපුර පෙරෙන්නේ ද්වේෂ අධික සත්වයාගෙන්. ලෝභයෙන් පෙරෙන්නේ പ്രേත ලෝකය. මෝහයෙන් සත්තා බොහෝ වෙලාවට මෝහයෙන් සත්තා මේ මූල්හ බව වැඩි මෝහ බව වැඩි තිරස්ථාන යෝනියට යන්නේ. ද්වේෂයෙන් සත්තා ඡණ්ඩ භවෙන් යුක්ත නිරයට යන්නේ. ඔන්න ද්වේෂය ආදීන. තරහ ගියාට පස්සේ මිනිස්සෙගේ මූණ විකෘති වෙනවා. ඊට පස්සේ තික්ක දෝසස්ස කිප්පං ජරා සම්භවතෝ. ඔයගොල්ලෝ හරියට නේ කේන්ති ගන්න එපා වයසට යයි කියන ඔය බුදුදහමේ කතාව. තික්ක දෝසස්ස ඉක්මනට කේන්ති ගන්න කෙනා කිප්පං ජරා සම්භවතෝ. එයා ඉක්මනට දිරනවා. මේව කල්පනා කරන්න දෙන්න. අන්මයි ඊට පස්සේ දෙන්න තරහ නැති හිතක ආනිසංස කල්පනා කරන්න. තරහ නැති හිතක ආනිසංස දන්නවද ඔයගොල්ලෝ? සුඛං සුපති මෛත්‍රී ආනිසංස. සුවසේ නිදියන්න පුළුවන්. සුවසේ නිදන්න පුළුවන්. සුඛං පටිබුඤ්ජති. සුවසේ හොඳ ප්‍රබෝධමත්ව අවදි වෙන්න පුළුවන්. මේ මෛත්‍රී ආනිසංස තරහ නැති හිතේ ආනිසංස. න පාපකං සුපිනං පස්සති. නරක නපුරු හීන භයජනක හීන පේන්නේ. මනුස්සානං පියෝ හෝති. යම් කිසි කෙනෙක් මෛත්‍රී සහගතෙන් යුක්තයි නම් තරහ ගන්නේ නැති ස්වභාවයෙන් යුක්තයි නම් එයා මනුස්සයන්ට ප්‍රියයි. අනේ ওই මනුස්සයා හරි අහිංසකයි. දැක්ක තැන hina වෙනවා. කවදාවත් වචනයක් කියලා නෑ මනුස්සයෙක්ට හිතරි දෙන්නේ. මනුස්සානං පියෝ හෝති. අමනුස්සානං පියෝ හෝති. අමනුෂ්‍යයෙන් කරදරයක් වෙන්නේ නෑ මෛත්‍රී කියන එක තියෙනවා නම්. මෛත්‍රී කියන එක තියෙනවා නම් අමනුෂ්‍යයෙන් කරදරයක් වෙන්නේ. අමනුෂ්‍යත් ආදරය කරන්න ගන්නවා මේ මෛත්‍රී කියන පුද්ගලයා. නාස්ස අග්ගින්වා විසංවා සත්තංවා කමති. ගින්නෙන් විසෙන් සතුරන්ගෙන් හානියක් වෙන්නේ බලන්න. හතුරෙක් වුණත් රකින්න මෛත්‍රිය තියෙනවා. අනේ ඔය මිනිස්සු හරි හොඳයි අපි ඔය ගෙදරින් හොරකම් නොකරන්නේ. හොරෙක් වුණත් එහෙම කතා කරන්නේ. තුවටං චිත්තං සමාධියති. හිත හොඳට සමාධිමත් වෙනවා. කරන වැඩේට ફોකස් කරන්න පුළුවන්. නිතර තරහ යන මිනිස්සුන්ට පොතක පිටුවක් කියව ගන්න. හිත සමාධිමත් වෙනවා. නිතර තරහ ගන්න මිනිස්සුන්ට අඩුම පොතක් පිටුවක් කියව ගන්න බෑ. හිත පිපිරෙනවා. ලයිට් ගියත් පිපිරෙනවා. වතුර නැතත් පිපිරෙනවා. කොයි වෙලෙත් තියෙන් ඉන්නේ. ඊළඟට තමයි මුඛ වන්නෝ විප්පසීදති. මේ මුහුණේ වර්ණය, මුහුණේ පෙනුම ඒක පැහැපත් වෙනවා. මෛත්‍රිය ගන්න මිනිස්සයා එයා ඇත්තටම කියනවා නම් එයා ප්‍රීතිමත් භව නිසාම අර ප්‍රබෝධමත් භව නිසාම එයා පැහැපත් කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔය ඔක්කොගෙම ආදීනව තියෙනවා තරහ ගන්න කෙනා. එයාට සුඛං සුපතිනේ සුවසේ නිින්ද යන්නේ මිනිස්සයාට පිපිරි ඉන්නේ. සුවසේ නැගිටින්න බෑ මේ මිනිස්සයාට. ජීවිතේම ඉවරයි. මනුස්සානං අප්පියෝ හෝති. මිනිස්සයන්ට අප්‍රිය වෙනවා. අමනුස්සානං අමනුෂ්‍යයන්ට අප්‍රිය වෙනවා. අන්න දැන් මොකද වෙන්නේ? දැන් මෙයා කල්පනා කරනවා මේ දෙක මෙයා චූට්ටක් කල්පනා කරද්දී අනේ දෙයියනේ මම නම් තරහ ගන්න හොඳ නැහැ. අනිත් අය කරන වැරදි වලට මම තරහ අරගෙන වැඩක් නැහැ. මේ ලෝකේ පඬිතේ කතාවක් කියලා තියෙනවා තරහව යනු කුමක්ද කියලා. ඒකට
අර්ථකථනයක් තරහව යනු වෙන කෙනෙක් කරන වරදට අපි අපිට දී ගන්න ලොකුම දඬුවම. වෙන කෙනෙක් කරන වරදට අපි අපිට දී ගන්න ලොකුම දඬුවම තරහ. අන්න ඒක තමයි ඒකේ අර්ථකථනය. ඇත්තනේ. ඉවත් මේ නිකන් හිතන්න දැලි කුණු පිරිච්ච ඉඳුල් කෙලසොටු පිරිච්ච භාජනයක් කෙලසොටු වලින් හොදන්න බෑනේ. කෙලහොටු පිරිච්ච භාජනයක් හොදනවා නම් පිරිසිදු දෙයකින් හොදන්න ඕනේ. තරහ කියන්නේ කෙලසොටු පිරිච්ච හිතක් නම් ඒක සෝදන්න අපිට තව ඒකට තරහ අරගෙන බෑ. ඒක සෝදන්න අපි පාවිච්චි කරන්න ඕනේ පිරිසිදු දියර. ඒක තමයි මේ බුදුදහම සඳහන් වෙන නියත. අන්න යාට මේක තේරුම් ගත්ත කෙනෙක්ට හිතෙනවා. යාට දෙන්න. ඔයා තරහේ ආදීනව කල්පනා. ඔයා තරහ නැති හිතේ ආනිසංස කල්පනා. නිකම් මේ ඇස් වහගෙන මං සූපත් වේවා දුකින් මිදෙත්වා කිව්වට නම් තරහ නැති වෙන්නේ නැහැ පින්වතුනි. එතකොට කටේ තියෙනවා හිතේ නැහැ. මොකද්ද? කටේ තියෙනවා හිතේ නැහැ. ඒ තමයි මෛත්‍රිය. එහෙම බෑ. කටේ නැතත් හිතේ තියෙන්න ඕන එකක් මෛත්‍රිය. අන්න ඒකට කරන්නේ අපි යාගේ සිතෙන් සිතුවිල්ලක් ජනනය කරව ගන්නවා. සිතෙන් සිතුවිල්ලක් ජනනය කරනවා. අපි ඉන්පුට් එකක් දානවා ආදීනවේ සහනිසංසය. අවුට්පුට් එක තමයි මෛත්‍රී චිත්ත. අපි යාට ඉන්පුට් එකක් දෙනවා ආදීනව සහ ආනිසංසය. අපේ චිකිත්සන ක්‍රමවේදය ඒක. අපි කරන්නේ ඒක. දීපු ගමන් යාගේ අවුට්පුට් එක මෛත්‍රී චිත්ත. එයා තරහ ගන්න. එයා කැමති නෑ මේ ආදීනවයට යටත් වෙන්න. එයා කැමති නෑ නිරේට යන්න. එයා කැමති නෑ තමන් කුණු වෙන්න. එයා කැමති නෑ ප්‍රකෘති භාවයෙන් මිදෙන්න. එයා කෙලි මානිසංස කල්පනා කළා මම තරහ නැත්තෙක් වෙම්වා කියන හැඟීම. වචනේ නෙමෙයි. බලන්න මේ මෛත්‍රී භාවනාවේ ගැඹුර. හැඟීම. මම තරහ නැත්තෙක් වෙම්වා කියන හැඟීම ජනනය කරනවා. වචනේ නෙමෙයි. වචනේ නෙමෙයි. මනස more powerful than words. වචන වලට වඩා මනස ඉතාම බලගතු. මනසින් උපද්දවන හැඟීමක් මේ තියෙන්නේ. කියන්නේ මේ රහතන් වහන්සේ ගන්න. එකක් කියලා දෙන්නම්. රහතන් වහන්සේට නැත්තේ රහතන් වහන්සේට තරහ ගිහලා මරන්න හිතෙන්නේ නැහැ. රහතන් වහන්සේ මනසින්ම තරහ කියන එක අයින් කරලා මෛත්‍රිය කියන එක පැල කරපු කෙනෙක්. එතකොට උන්වහන්සේට කිසිම වෙලාවක මේ ලෝකේ තියෙන එක එක ඉන්සිඩන්ට් ඉස්සරහා සිදුවීම් ඉස්සරහා තරහ යන්නේ. යන්නේ නැත්තේ මොකද? ආදීනවය කියන එක දැකලා ආනිසංසය දැකලා උන්වහන්සේ Taman තුල රෝපණය කරනවා නැවත තරහ යන්නේ නැති ස්වභාවයක්. තරහව කියන එක සහ මුලින්ම අයින් කළා දාන්න. ඒකට කියනවා රහත් වුණා කියලා. අනාගාමී වෙද්දි වෙන්නේ පටිගය කියන එක නැති වෙනවා කාමරාග පටිගය. හරි? ඔන්න ඕකම වෛරවලටත් දෙනවා. වෛරවල ආදීනවේ කල්පනා කරන ආනිසංසය කල්පනා කරනවා. වෛරවල ආදීන දැන් මේ තරහින් විතරක් මොක කරන්නත් බෑ. ඒකයි මේ ට්‍රික් එක. මේ ට්‍රික් එක දීලා තියෙන්නේ ඒ නිසා. ඇත්තට මේක මේ බුදුදහම කියන්නේ දැන් ඇත්තට විද්‍යාව. බුද්දිසම් is science. මොනවා ගැන කියනද? මේක ඩිස්ක්‍රයිබ් කරනවා the nature of mind. මේ මනසේ තියෙන ස්වභාවය පිළිබඳව ඩිස්ක්‍රයිබ් කරනවා බුදුදහම. මේකින් විතරක් ඕක පාලනය කරගන්න කෙනෙක්ට බෑ. ඒ නිසා යාට දෙනවා වෛරයක් කල්පනා. දේවදත්තට වෙච්ච දේ කල්පනා කරන්න. කාලි යකින්නට වෙච්ච දේ කල්පනා කරන්න. වෛර බැඳගත්තාම මිනිස්සු සදාකල් පරණ වෙච්ච පොඩි සිද්ධියක් නිසා දුක් විඳි විඳි ඉන්න හැටි කල්පනා කරන්න. අම්මලා තාත්තලා මැරලා යනකම් අම්මලාට තාත්තලාට සලකන්නේ නැතුව වෛර බැඳගෙන ඉන්න හැටි කල්පනා කරන්න කියලා. මෙයාගේ වෛරය ආදීනවයක්. වෛර නැතුව හැමෝත් එක්කම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ආනිසංසයක් තියෙනවා. ඒක තමයි කරන්නේ. දුක් පීඩා කියන්නේ කායික දුක් පීඩා. ඒක මම ලියන්න පොඩක් ඔයගලන්ට තේරුම් ගන්න. කායික දුක් පීඩා. දැන් බලන්න අපි කායිකවත් අපි කැමතිද කායික දුක් පීඩාවක්? මම කැමතිද මට පිළිකාවක් හැදෙනවට? මම කැමතිද මගේ අතපය කැඩෙනවට? මම කැමතිද මට ලෙව්කේමියාව හැදෙනවට? නෑනේ. එහෙනම් අනේ මම මුලින්ම මේ මම අනිත් අය නෙමෙයි මුලින්ම මම අනේ මම දුක් පීඩා නැත්තේ මට නම් මේ වගේ දෙයක් වෙන්න එපා. එතකොට එයාට මේ සනීප දැනෙනවා. ඒ සනීප දැනුණාට පස්සේ එයාට හිතන්න පස්සේ දෙන්න පුළුවන් මා මෙන්ම මාගේ පවුලේ අය. මටත් පිළිකාවක් හැදෙන්න එපා. අනේ ඉතින් අනිත් මිනිස්සුන්ට හැදෙන්න නැත්තේ. නැත්නම් ඕගලන්ට තියෙනවා පොඩි මේකක් උන්ගේ නම් අතපය කරනකොට මොකෝ අපිට මුකුත් වෙන්නේ නැති. අන්නේ ඒවා තමයි මේ තරහේ පැතිකඩව. ඕගලන්ට කියන්නේ සමහරයි ඕගලන්ට නෙමෙයි. ඕගලන්ට තියෙන්න පුළුවන් ඉතින් නේ. අනාගාමී වුණාට පස්සේ මේව නැති වෙන්නේ. හැබැයි මම මේ කියන්නේ අර සාමාන්‍ය මිනිස්සුන්ට මේක තියෙනවා. අන්න ඕකගේ නම් අතප්පයක් කැඩෙන්න ඕනේ. අර ද්වේෂ කරන ස්වභාවය තියෙනවා. අන්න ඒක නැති කරනවා අපි මේකෙන්. දුක් පීඩා වලට કોઈ මිනිස්සයවත් කැමති නැහැ. අත්තානං උපමං කත්වා. තමන් උපමා කරගන්න.
මට එපා වගේම වෙන කාටත් වෙන්න. අන්න ඒක තමයි මෛත්‍රී භාවනාවේ මුල් පියවර. මම දුක් පීඩා නැත්තේක් වෙත්වා. සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා කියන්නේ මේ ද්වේෂයෙන් පීඩා විඳින සාමාන්‍ය පෘථග්ජනයෝ ඇවිල්ලා උන්මත්තකයෝ වගේ පිස්සන් වගේ කෙලින්ම. හැබැයි මහරහත් උතුමෝ මේ සිතේ තියෙන ද්වේෂය නැති කරලා මහා පිරිසිදු උතුමන් බවට පත් වෙලා ඉන්නේ. මමත් මේ මහරහත් උතුමන් වහන්සේලා වගේ පිරිසිදු සිතින් වාසය කළ හැකි උතුමන් වහන්සේ නමක් බවට පත් වේවා. සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා කියලා හිතන්න පුළුවන්. ඔබ හාමුදුරුවන්ට වඳිනකොට හාමුදුරුවෝ කියනවනේ සුවපත් වේවා කියලා. ඕක නිකන් වචන පහක් හයක් නෙමෙයි. ඔය සුවපත් වේවා කියන එක ඇතුලේ තියෙන ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔබේ සිතේ ඔබ දුක් පීඩා විඳින, ඔබ කෙලෙස් වලින් දුක් පීඩා විඳින, ඔබට තියෙන ප්‍රශ්න වලින් සුවපත් වේවා කියලා මේ පතන්නේ. නිකම්ම නෙමෙයි. නිකම් මේ කයේ තියෙන ලෙඩේ සුවපත් වේවා නෙමෙයි, හිතේ තියෙන මානසික සුවය ඔබට ලැබේවා. මේ උතුමන් වහන්සේලා විඳින සුවපත් වේවා කියන්නේ. මම සුවපත් වූ සිත් ඇත්තෙක් වෙනවා. දැන් බලන්න. දැන් කො මෙයාට. දැන් මෙයා මේවා වඩනකොට මෙයාට මේවා මොකද වෙලා තියෙන්නේ? ආදීනව ඔප්ෂන් එකක් ඇවිල්ලා. මෙයාට තරහ යන්නේ නැති නේ. ඇත්තටම මෙයාට තරහ යන්නේ. ඔප්ෂන් එකක් දුන්නොත් තරහ යන්නේ. හරියට මේ වගේ. හරියටම මේ වගේ. ඔබට පුතෙක් ඉන්නේ. හරිම දඟයි. මදෑම කෝප්ප බින්දන පිරිස ඔබට කේන්ති දැන් මේ කොල්ලත් එක ගහනවා, ඔබත් ගහනවා, ඔබ අදත් බින්ද නේද කියලා ගහනවා. එක පාට මේ කොල්ල සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ස්පිරිතාලට ගියාට පස්සේ ડોක්ටර් කියනවා මෙයාට ලොකු ලෙඩක් තියෙනවා. මෙයා හරියටම තව දවස් 7යි ජීවත් වෙන්නේ. 7න් මෙයා මැරෙනවා. ගෙදර එක්කන් ගිහලා ඇතිතරමක් කන්න බොන්න දීලා සතුටින් තියාගෙන. ඔන්න දැන් ගෙදර ගේනවා පුතා. දැන් අපි දන්නවා මෙයා මැරෙනවා දවස් 7කින්. ඕක මරණ සතිය. මෛත්‍රී නෙමෙයි. මේ මරණ සතියෙන් ඉන්නේ. නිකම් මේ කියන්නේ බෞද්ධ උපදේශන ක්‍රමවේදය බලන්න. දැන් අද බින්දිනව කෝප්පයක් හරි පිගානක්. අපිට කේන්තියක් නැහැ. කමක් නැතුව කමන්නේ. අපි හිතනවා ඔහොම තමයි ජීවිතේ හැටි. අන්න ඇයි? එයාට පින්නතින් මෙන්න මේ දෙක එයාට වැටලා තියෙනවා. මෙයා මැරෙන්න ඉන්න කෙනෙක්. මම මෙයාට බැන්නොත් කරොත් මෙයාගේ හිත කැඩෙයි. මෙයා මැරෙන්න ඉන්න කෙනෙක් තමයි ඔප්ෂන් එක. ආදීනෙ තමයි මම මෙයාගේ හිත තුවාල කරන්නේ මොකටද බොරුවට. දැන් මෙයාට කේන්තියන්නේ. මැරෙන්න ඉන්නවා කියලා දැනගත්තට පස්සේ කේන්තියන්නේ. සතියකින් මැරෙන්න ඉන්නවා කියලා. ජීවිතය කියන එක හෙට උදේ වෙනකන්වත් ෂුවර් කරන්න පුළුවන්. කොහෙටද මේකේ වරන්ටි එකක් තියෙන්නේ? ඔය අද ගෙදර ඉන්න මිනිස්සු හෙට උදේ වෙදි නහරයක් පුපුරලා මැරෙලා ඉන්න පුළුවන්. දිව ගිලිලා මැරෙලා ඉන්න පුළුවන්. රැයට වතුර තිබහක් වැඩි. හරි. පොඩි ඇන්ජයින් එකක් ඇවිල්ලා දෙවෙනි පාර ආපහු පපු යමාරුවක් ඇවිල්ලා තුන්වෙනි පාර පපු යමාරුවක්වත් මැරෙන්න පුළුවන්. පඩිපෙළේ යටින් ඉඳන් නගින මිනිස්සු උඩ පඩිපෙළේදී මැරලා වැටලා තියෙනවා මේ ලෝකේ. උඩ පඩිපෙළෙන් යන්නම් කියලා පල්ලෙහාට බෑ මිනිස්සු පල්ලෙහා පඩිපෙළේදී මැරලා වැටෙනවා මේ ලෝකේ. අදහවස මැරෙයිද කියලා දන්නේ නැත්නම් සතියකින් මැරෙනවා කියලා අච්චර ද්වේෂය පාලනය වුණා නම් අදහවස මැරෙනවා කියලා මිනිස්සු දැනගත්තොත් කොච්චර ද්වේෂය මේ ලෝකේ පාලනය වෙන්නේ. මේවා ඔබේ සේවාව ලබන කෙනාට හරියට කැවුවොත් ලොකු දේවල් නැතුව අපිට මේව පාලනය කරන්න. ලොකු ඒකයි. මේවට අපිට පෙතිය ඕනේ. මේක ක්‍රමයේ තියෙන. ක්‍රමවේදී හරියට ගන්න. ක්‍රමවේදය ගත්තොත් මේව පාලනය කරන්න පුළුවන්. මේක තමයි අපිට සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන විසඳුමක් විදියට කේන්ති යන මිනිස්සෙක්ට කරන්න පුළුවන් දේ මෛත්‍රී චිත්තය රෝපණය කරවලා ද්වේෂය කියන එක අයින් කරොත් ලොකු දෙයක් කරන්න පුළුවන්. ශනික කෝපයට විසඳුමක් සහ මේ පොසිටිව් thoughts කියන එක ගැන අහලා තියෙනවා. අපිට පුළුවන් දෙයට පොසිටිව් thoughts එකක් දෙන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. තරහ ගන්න මිනිස්සෙක් අපි එක්කන් ඇවිල්ලා දැන් විතක්ක සංඨාන කියලා සූත්‍රයක් තියෙනවා. මොකද සූත්‍රේ නම විතක්ක සංඨාන. මේ විතක්ක සංඨාන සූත්‍රයේ තියෙනවා තමන්ගේ හිතට අකුසල කර්මයක් හෝ මොකක් හරි රාගයක් වේවා ද්වේෂයක් වේවා මොකක් හරි අයහපත් සිතුවිල්ලක් ආවොත් ඒක මර්ධනය කරන ක්‍රමය. එක පාලියෙන් ලියන්නේ සිංහලෙන් ලියන්න තේරුම් ගන්න පුළුවන්. වෙනත් අරමුණක් කල්පනා කිරීම. වෙනත් අරමුණක්. හැබැයි මේක බුදුදහමේදී නම් දක්වලා තියෙනවා මේක කුසල අරමුණක් කියලා. ඔන්න බලන්න. කුසල අරමුණ. කල්පනා කිරීම. ඕක තමයි එක. එක. හරි? දෙක ආදීනව කල්පනා කිරීම. අන්න ඒක තියෙනවා. මේව තමයි මේ ශනික කෝපයක් හරි මොකක් හරි අපි අයින් කරගන්නේ. ඔය පොසිටිව් thoughts කියන එකත් මේකේ තියෙනවා. ආදීනව කල්පනා කිරීම. ආදීනව කල්පනා කිරීම. 3 අමතක කිරීම. අන්න බලන්න.
අමතක කිරීම. අමතක කිරීම. 4 හේතුව කල්පනා කිරීම. හේතුව කල්පනා කිරීම. විතක්ක සංඨාන සූත්‍රය මේක තියෙනවා. හේතුව කල්පනා කිරීම. 5 මොකද්ද? 5 කහ පාටින් ලියන්න. ඔන්න බලා ගන්න. දිවට දිව මොකද්ද කියන්නේ? දිවෙන් මෙහෙම දැන්. දිව තල්ලට හේතු කර. හේතු කර. දිව තල්ලට හේතු කරලා. දත් මිටි කාගෙන. අන්න ඒක තමයි අන්තිම ඔප්ෂන්. බැරිම නම් මෙහෙම කරා. දත් මිටි කාගෙන හෝ මර්ධනය කිරීම. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. පින්වතුනි. මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. එතකොට ඔය තරහව මේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතන අපේ ස්වාමීන් වහන්සේලාත් වැඩි ඉන්න නිසා හිතෙන්න පුළුවන් අර මම උපනාහය, ක්‍රෝධය, ද්වේෂය මේවට කොහින්ද මේ අර්ථකථන ගත්තේ කියලා. ඇත්තටම සනහස අවසරයි මේ සීලක්ඛන්ද අටුවාව ඊට පස්සේ කන්න ජාත කට්ට කතාව මේ වගේ මේවා දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා. සහ අභිධර්ම ටීකාවන් වල අභිධර්ම අටුවා ටීකා ටිප්පණි වල මේවා ගොඩක් විස්තර කරලා තියෙනවා. කාට හරි මූලාශ්‍ර ඕන නම් ඒ වගේම බලා ගන්න පුළුවන්. මට යොමු කරන්නත් පුළුවන්. ගාව තියෙනවා මූලාශ්‍ර. බලමු අපි පොසිටිව් කමාන්ඩ්ස් කියන්නේ මෙන්න මේක. වෙනත් අරමුණක් කල්පනා කරවීම. ඔන්න අපිට පුළුවන් යාට පොඩි පොසිටිව් තෝට්ස් ටිකක් දෙන්න. පොසිටිව් තෝට්ස් ටිකක් දෙන්න. ඒ කියන්නේ මේක තමයි අපි කරන්නේ සාමාන්‍යයෙන්. හැබැයි මේකේ නෑ ඒ පොසිටිව් තෝට්ස් කියන එකේ නෑ මෙන්න මේ කුසල කියන කෑල්ල. මෙන්න මේ කෑල්ලනේ. අන්න ඒක හරි වැදගත්. මේක තමයි බෞද්ධ දර්ශනයේ තියෙන විශේෂත්වය. කුසල කියන කෑල්ල ඉතා වැදගත්. මේ කෑල්ල. හරි. දැන් මේ වෙනත් අරමුණක් කල්පනා කරවීම කියන්නේ ඇත්තටම ඕකට කියන්නේ දැන් අපි හිතමුකෝ අපිට පුතත් එක්ක කේන්ති ගියා නම් ගොඩක් වෙලාවට තියෙන එකේ ඉඳන් 10ට ගයින සින්දුවක් කියන්නේ දැන් ඕකමනේ කරන්නේ අපි හිතමු නිතර කේන්ති යන කෙනෙක්ට හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් හරි දේවාලයකට යනවා. ද්වේෂයේ තියෙන මනුස්සයා පොල් ගෙඩිය ගහන්නේ මේ නිකන් ඉන්න දෙවි කෙනා ගාවට නෙමෙයි. එයා ගහන්නේ මම මේක මේ දේවාලයක් කරන 2ක් 3ක් 4ක් කරන කට්ටියත් එක්ක කතා කරලා බැලුවා. මානසික තත්ත්වය. එයා පොල් ගෙඩිය අරගෙන ඇවිල්ලා ගහන්නේ වැඩිම ආයුධ තියන් ඉන්න කෙනා ගාව. අන්න එයා කුසල අරමුණකින් නෙමෙයි තමන්ගේ ද්වේෂය පාලනය කරවගන්නේ. මං ඇහුවා ඉතින් ඇයි එහෙම කරවන්නේ ඕගොල්ලෝ? එතකොට අර මිනිස්සයා ඕක අරගෙන ඇවිල්ලා පොල් ගෙඩිය කපුරු බෝලයකුත් ගහගෙන මේ මිනිස්සයා ඒ ටික කරනකොට මේ මිනිස්සයාගේ හිතේ කේන්ති ටිකක් නිමෙනවා. ඒක ඕක ඔළුව වටේ දෙතුන් පාරක් කරකවද ඔය පොල් ගෙඩිය ඔළුව වටේ කරකවනවා කියන එකෙත් තියෙනවා පොඩි න්‍යායක්. ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒකට හේතුව තමයි ඕගලන්ට කට්ටක් ඇවුනම ඕගොල්ලෝ පොළුයි කහයි කියලා බඳින්න විසාදිනවා කියලා. අර ඒ වගේ පොල් වලට විසාදිනවා කියන සංකල්පය සමාජයේ තියෙනවා. ඒකට මර ඕර සංකල්පයක් එකතු කරනවා. මොනවද වෙන්නේ? ඔළුවෙන් තමයි මේ වැඩිපුරම ඔය ඕරා එක පිට වෙන්නේ. ද්වේෂය ආවට පස්සේ. එතකොට අර පොල් ගෙඩිය ඔළුවට කැරකුණාට පස්සේ යාගේ තියෙන ද්වේෂය ඔක්කොම අර පොල් ගෙඩියට යනවා කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒක ගැහුවට පස්සේ යාගේ ද්වේෂය ඉවරයි. යම් තරමකට යාට පොඩි විසඳුමක් තියෙනවා. හරි මම ඔබට පොල් ගෙඩියක් ගැහුවනේ අපි බලමුකෝ වෙන්නේ මොකද්ද කියලා. හැබැයි මතක තියාගන්න ඒක පින්වතුනි මෙයාව මේ එවලේ తాවකාලිකව මර්ධනය කිරීමක් මිසක් ඇත්තටම කියනවා නම් පොසිටිව් තෝට්ස් කියලා කියන්නේ ඇත්තටම නම් මෙයාව කුසල අරමුණකින් කල්පනා කිරීම. උදාහරණයක් මම ඔබට කියන ඇත්ත කතාව. ඉස්සර අපි කැලෑවල වලට ගියාට පස්සේ තනියෙන් කුටිවල තමයි අපිට ඉන්න වෙන්නේ. ඒක කුටියක් ගාවට ආයි වෙන කිසිම කෙනෙක් නෑ. සමහර වෙලාවට තනියෙන් ඉද්දි පෘථග්ජන හිත නිසා එක එක සිතුවිලි හිතට එනවා. අපි හිතමුකෝ රාග සිතුවිල්ලක් ආවා කියලා. එතකොට මට ඕන නම් මේ රාග සිතුවිල්ලට යට වෙන්නත් පුළුවන්. හැබැයි මම බොහෝ වෙලාවට කරපු දේවල් තමයි බොහෝ වෙලාවට නෙමෙයි අපු හැම වෙලාවකම කරපු දේ තමයි දුවගෙන යනවා වෙන ස්වාමීන් වහන්සේ නමක් ගාව. ගිහිල්ලා මොකද කරන්නේ? ස්වාමීනි මේ කයේ ස්වභාවය මේකයි නේද කියලා කුසල ආරම්මණයක් හිතට දාන්න. කුසල අරමුණක් දානවා හිතට. ස්වාමීනි කයේ ස්වභාවය මෙහෙමයි නේද කියලා. දැන් මොකද වෙන්නේ? ආපු අකුසල අරමුණ කුසල අරමුණක් කල්පනා කිරීමෙන් යට කරනවා. අනේ ඒක ගොඩක් අය දන්නේ නැති කතාවක්. කුසල අරමුණක් කල්පනා කිරීමෙන් යට කරනවා. ද්වේෂයත් එහෙම. යම් කිසි කෙනෙක්ට ද්වේෂයක් ආවට පස්සේ
එයාට අපි කුසල ආරම්භණයක් දෙන බලන්න මේ ද්වේෂය කියන එක අපිට කොච්චර අහිතක්ද කරන්නේ පුතේ. මෛත්‍රී සහගත හිතක් බලන්න, රහතන් වහන්සේ නමක හිතක් බලන්න, බුදුරජා පසේ බුදුවරු දිහා බලන්න, සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ගලකින් ගහලත් හැරිලා බැලුවේ නෑනේ පුතේ බලන්න කියලා කුසල අරමුණක් දෙනවා. නැත්තම් අර බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරන්න ගිහලා යන්න බුද්ධානුස්සතිය ටිකක් වඩන්න කුසල අරමුණක් දෙනවා. කුසල අරමුණ තමයි මේකේ පොසිටිව් තෝට්ස් එක විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක තමයි ඒක. ශනික කෝපයක් එන කෙනා. තව චූටි දුවක් අහලා තිබ්බා ප්‍රශ්න. එයාට දෙන්න ඕනේ ඔප්ෂන් පහ තමයි මේක. මේක හරියට ඇණයක් වැදිලා තියෙන පරාලයකට අනිත් පැත්තෙන් තව ඇණයක් ගහලා ගලවනවා වගේ තමයි. අකුසල අරමුණ කුසල අරමුණ කියන ඇණේ ගහලා ගලවනවා. ඒක තමයි මේ කරන්නේ. උපමාවත් ඒක. එහෙමත් කරලා ඕක දුරු වුණේ නැත්තම් මේක දුරු වෙනවා. ෂුවර් දුරු වෙනවා. දුරු වුණේ නැත්තම් දෙවෙනි එකට යන්න කිව්වා. මොකද්ද? ආදීනව කල්පනා කරනවා. අන්න යනවා තව ගැඹුරට යනවා. ආදීනව කල්පනා කරද්දි මොකද වෙන්නේ? තරුණ ළමයෙක් දිහා බලලා හොඳ අලුත් ඇඳුම් වලට කැමති ළමයෙක් යම්කිසි අලුත් ඇඳුමක් ඇඳගත්තාට පස්සේ අපි කිව්වොත් ඕක හදලා තියෙන්නේ පිඹුරුහමකින් කියලා ඒ ළමයට ඒක ගැන පිළිකුලක් ඇති වෙනවා. අන්න ඒ වගේ මේවා හොඳයි කියලා මිනිස්සු හිතාගෙන මේවා වීරකම් කියලා මිනිස්සු හිතාගෙන කේන්ති ගන්න එක දන්නේ නැද්ද? ඉතින් මට නම් ඔය අසාධාරණේ පේන්න බෑ. මං නම් ඉතින් කියන්න ඕන එක කියනවා කියන සංකල්ප වීරකම් කියලා මවාගෙන ඉන්න ලෝකය. ඒකේ ආදීනවේ කල්පනා කරාට පස්සේ එකකින් ගැලවෙනවා. 2 3 ඒ කතාව අමතක කරලා කෙලින්ම කෙටියෙන්ම ඒ සිද්ධිය අමතක කරා. ඒ කතාව ඉවරයි. right? වීරසේ බින්දුරනේ ඒක විසික් කරා. ඒක ඉවරයි. පුළුවන්. මිනිස්සු හිතර මේක කරන්න පුළුවන්. ඒ කතාව ආයි අපි කතා නොකරමු. ඒ කතාව අතාරින්න. වෙන සිද්ධියකට යන්න. අලුත් වැඩක් පටන් ගන්න. පරණ පිටුවේ කුරු ටුක ගා ඉන්න එපා. අලුතෙන් පටන් ගන්න. අලුත් පිටුවක් පෙරලන්න. ඒක කවියක් ලියන්න. ආයි අර පිටුව ඇදලා උඹ ඊයේත් මෙහෙම කරා කිය ඒ සිද්ධියෙම එල්ලිලා ඉන්න ඕනේ නැහැ. ඕකට තමයි අර සෙන් කතාවක් කියන්නේ. ඒක බුදුදහමේ කතාවක් නෙමෙයි සෙන් කතාවක්. ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ යනකොට අර ගෑනු කෙනෙක් ගඟින් ඈතර වෙන්න බැරුව ඉන්නවා. හරි? ඈතර වෙන්න බැරුව ඉන්නවා. ලොකු හාමුදුරුවෝ ඒ ගෑනු කෙනාව කරට අරගෙන ගඟෙන් ඈතරට දානවා. පොඩි හාමුදුරන්ට ඕක දැකලා කේන්ති යනවා. පොඩි හාමුදුරුවෝ දවස් ගාණක් කල්පනා කර කර ඉඳලා පස්සේ ගිහලා ලොකු හාමුදුරන්ට කියනවා. ලොකු හාමුදුරුවෝ හොඳ නැති වැඩක් කරා. ගෑනු කෙනෙක් කරේ තියාගෙන ආවා. මට නම් බෑ තවත් මේ මහාන කමින්. ලොකු හාමුදුරුවෝ කියනවා මම පොඩි ආයතනෙ ඒ ගෑනු කෙනාව ඉවුර ගාවින් තියලා ආවා. ඔයා තාමත් ඒ කෙල්ලව කරේ තියන් ඉන්නවා. ඔයා තාමත් ඔය කෙල්ලව කරේ තියන් දින්නේ. මම මේ කෙල්ල ඉවුර ගාවින් තියලා නේ ආවේ. සිද්ධිය අමතක කරා. එල්ලිලා ඉන්නේ. ඒක සෙන් කතාවක්. සාධාරණීකරණයක් කරනව නෙවෙයි. සෙන් කතාවක්. මහායානයට අයිති වෙන්නේ. ඊළඟට තමයි හේතුව කල්පනා කරන්නේ. ඇයි මට මේ කේන්ති ගියේ? හරිද? උදාහරණයක් අපි හිතමු වාහනේ යන ගමන් හැප්පෙනවා. වාහනේ යන වාහන දෙකක් හැප්පෙනවා. දැන් මිනිස්සු කේන්තියෙන් උඹ බලාගෙන නෙමෙයි න්යාය මෙහෙමනේ කරේ අරකනේ කරේ මෙහෙමනේ කරේ කියලා එනවා. අපි රණ්ඩු වෙනවා ඒ වෙලාවට ගොඩක් අය. හැබැයි අපි හේතුව කල්පනා කරමු. කිසිම මිනිස්සෙක් පාරේ වාහනයක් පදින්නේ නැහැ තව කෙනෙක්ව හප්පන්න බලාගෙන. හැබැයි තම තමන්ට හදීසි ගමන් තියෙන ඔබත් ඉරි කපනවා පාරේ. ඔබත් කල ලයිට් පන්නලා ගිය අවස්ථා ලෝකයේ. ඔබත් පාක් කරන්න ඕන කෙනෙක්ගේ තනක් අහු වෙනකන් ඉඳලා පාක් කරපු තැන් ලෝකයේ ඇති. නීත්‍යානුකූල නොවන විදිහට පාරේ ගියපු තැන් ඔබ ඇති. සීට් බෙල්ට් එක දාන්න නැතුව ඔබත් වාහනේ යනවා ඇති. ටයර් ටික චෙක් කරන්න නැතුව ඔබත් වාහනේ යනකොට ඔබටත් බ්‍රේක් ඇප්ලයි කරනකොට ඒක හරි තැනදී ඇප්ලයි වුණේ නැත්නම් වාහනේ ගිහලා හැප්පෙන එක නවත්තන්න බෑ. අවශ්‍ය ස්පීඩ් එකට වඩා වේගෙන් ඔබ යනවා ඇති. හයිවේ එකේ යනකොට ගොඩක් අය කැමරාව තියෙන තැන දන්නවා. ඕකේ 100ට යනවා. කැමරා නැත් තැනදී යන්න පුළුවන් ගානට වාහනේ යනවා. අපි දැකලා තියෙනවා අපි 100ට යනකොට අපි පහු කරගෙන වාහනේ යනවා. එයි මිනිස්සුන්ට වැරදි වෙන්න පුළුවන්. හේතුව කල්පනා මම ඇයි මේ කේන්ති අරන් ඉන්නේ? මනුෂ්‍යයන්ගේ ස්වභාවය වැරදි කරන ස්වභාවය. මේ ලෝකේ 100%ක් නීත්‍යානුකූල කරන්නවත්, විනයගරුක කරන්නවත්, ගුණගරුක කරන්නවත් අපිට බෑ. හේතුව කල්පනා කරන්න ඇයි මට මේ කේන්ති ගියේ එහෙනම්? මම මේ ලෝකේ ස්වභාවය අමතක කරලා තියෙන්නේ. අන්න ඒක යාට කියලා දෙන්න. ඒ මනුස්සයට මේ කතාව කියලා දෙන්න. ඔයා මේක කල්පනා කරන්න. අන්න ඒකට තමයි නිවැරදි උපදේශකෙක් යාට ඉන්නේ. එයාට ඒක තනියෙන් විසඳ ගන්න පුළුවන් නම් අපි ගාවට එන්නේ නැහැ. අපි යා උපදේශනය කළ යුතුයි හරි පැත්තට. හරි පාරට. ඒක තමයි 4. ඔය මොකවත් කරලත් හරි ගියේ නැති වුණොත් දතකට විකාගෙන අතමිටි මොලෝගෙන ද්වේෂ පාලනය කරනවා. විනාඩි ගානක් ඔබ මේකට ගන්න ඕන. මොකද කිසිම සිතක් නිත්‍ය නැහැ. චිත්තක්ෂණයකදී සිත් වෙනස් වෙනවා. සිත් පරම්පරා කෝටි ගානක් විනාඩියකදී වෙනස් වෙනවා. එක තප්පර 15ක් දතකට විකාගෙන කියන්න ඕනේ වචනේ කියන්න දඩස් ගාලා කියන්නේ නැතුව දතකට දිව විකාගෙන තල්ල විකාගෙන මේක ඉවසන්න. මේක කියනවා රාහුල මහරහතන් වහන්සේට. පච්ච වික්කිත්තා රාහුල වාචාය කම්මං කාතබ්බං.
කටට ආපු වලියට ඔක්කොම කියන්න එපා රාහුල. කල්පනා කරලා පච්ච වෙක්කිත්වා ප්‍රත්‍යවේක්ෂා කරලා කියන්න මම මේ කියන වචනය මට අනර්ථයක්ද කරන්නේ අනිත් කෙනාට අනර්ථයක්ද කරන්නේ දෙගොල්ලන්ටම අනර්ථයක්ද කරන්නේ කාට හරි අනර්ථයක් වෙනවා නම් ඒක කියන්න එපා. පින්වත්නි තුවාල හොඳ වෙනවා. තුවාල හොඳ වෙනවා. වචන කියන ඒවා හොඳ වෙන්නේ. ඒවා හිත පාරගෙන තියෙන්නේ. තුවාලයක් කැපුවොත් මාස ගානකින් හොඳ වෙනවා. වචන කියන පිහියෙන් යන්නත් හොඳ වෙන්නේ. පැහැදිලි. මේව මිනිස්සුන්ට පැහැදිලි කරලා දුන්නොත් ඒගොල්ලෝ මේ තරහ කියන එක පාලනය කරගන්න. ඕක තමයි මේක කතාව. අපි මේකත් බලමු එහෙනම්. හැම තිස්සෙම මතක තියාගන්න දැන් අපි සමාජ ජීවත් වෙද්දී අපිට සමාජ අසාධාරණකම් වෙනවනේ. ඉවසලා බැරිම තැන ඉවසන්න කියන කතාවේ. ක්‍රීඩාවලදී ඒකට වෘත්තීය වශයෙන්දී අපිට සමාජ අසාධාරණකම් වෙනවනේ. මේ දෙකේ වෙනස මතක තියාගන්න. පුද්ගලයාට වෛර නොකරන්න. හරිද? මේක කියලා දෙන්න. පුද්ගලයාට වෛර නොකරන්න. මොකද මිනිස්සුන්ට වැරදි වෙන්න පුළුවන්. ඔබ අනිවාර්යෙන් වුන්ට කියන්න අපි තුල ඒ අගුණේ නැහැ කියලා. ඒ කියන්නේ සංඝයාගේ අගුණ කියනවා නම් ධර්මයේ අගුණ කියනවා මම මේ උපමාවක් කියන්නේ ඔබට මේක තේරුම් ගන්න. මේ කතාව. අපි තුල එහෙම එකක් නැහැ. අන්නේ ක්‍රියාවට ඔබ විරුද්ධ වෙන්නේ. හැබැයි පුද්ගලයාට වෛර කරන්නේ. ඒකේ අනර්ථය ඔබටයි. මේකේ යහපත සමස්තය. පැහැදිලිද? සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් මේ. අපි දැන් ලෝකේ ජීවත් වෙද්දී මේ ලෝකේ අසාධාරණයි. මේ ඔක්කොමත් එක්ක ලෝකේ අසාධාරණයි. එතකොට හාමුදුරනේ අපි මොකක්ද ඒකට කරන්නේ? අන්න තේරුම් ගන්න. අන්න අන්තිම අපිට එනවා ධර්මය. ලෝකය කියන්නේ දුක මත පිහිටපු දෙයක්. ඒ නිසා මේ ලෝකේ කවදාවත් ඔබ සාධාරණ හොයන්න එපා. මේ ලෝකේ හැදිලා තියෙන සිස්ටම් එකම අසාධාරණ. මම වැඩ කරන තැන නෙමෙයි මේ කයත් අසාධාරණයි. කොච්චර උදේ ඉඳන් කවනවද පොවනවද මේක පොඩ්ඩක් නැත්තම් ඉරෙනවා මැහුම් දා ගන්න ඕනේ වයසට යනවා ලෙඩ වෙනවා වැටෙනවා අන්තිමට ගිහලා මැරෙනවා. මේ කයම කොච්චර අසාධාරණයිද පිමුතුනි අපි කොහොමද ලෝකෙන් සාධාරණයක් මුලින්ම නඩු දානවා නම් මේ කයට නඩුවක් දාගන්න. මෙයාට මෙච්චර කාලේ නම් පොඩි කාලේ නම් විටමින් දුන්න වැක්සින් ගහනවා අරවා ගහනවා මේවා ගහනවා ඒත් මේ මිනිස්සයා ලෙඩ වෙනවා. ඒත් මේ මිනිස්සයාට පිළිකා හැදෙනවා. මේ ලෝකේ අසාධාරණ. මේ සිස්ටම් එක අසාධාරණ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මේක. ඒ නිසා ඔබ මේ ලෝකෙන් ස්ථීර සැපයක් හොයන්න යන්න එපා. ඔබට ඔය කියන ඔක්කොම ප්‍රශ්න වලින් නිදහස් වෙන්න ඕන නම් there is one option. ඒක තමයි නිර්වාණය. මේ ලෝකේ අතහැරලා යන්න නිවන. ඉවරයි. හරිද? මේ සිස්ටම් එක අසාධාරණ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සිස්ටම් එක අතහැරි බුදුරජාණන් වහන්සේ මේක නිවැරදි කරන්න හැදුවේ නැහැ. උන්වහන්සේ කලේ මේ සිස්ටම් එක අසාධාරණ බව දැකලා නිර්වාණයට ළඟා වෙච්ච එක. මම හිතන්නේ මෙතනින් එහාට මේ දේශනාව කරගෙන ඉන්න අවශ්‍ය නැහැ ලොකු ප්‍රශ්නයක් නිසා. ඔබට පැහැදිලි ඇති කියලා මම හිතනවා. දේශය කියන එක සම්බන්ධව මම තව ඔබට ඉදිරියේදී පොඩි ක්‍රෝධ වග්ගය කියලා ධම්මපදයේ තියෙනවා එක්තරා වග්ගයක්. ඒකේ තියෙනවා ක්‍රෝධය පිළිබඳව හොඳ පැහැදිලි විග්‍රහයක්. ගාථා කිහිපයකින් ඔය අක්කෝදේන ජිනේ කෝදන් අන්න ඒ වගේ ගාථා වලින් අපිට ලොකු දේවල් ටිකක් ගන්න පුළුවන්. මම මේ පිළිබඳව ඔබට ඉස්සරහට කියලා දෙන්න. අදට මම හිතනවා අපේ මාතෘකාව ආවරණය වෙලා ඉවර නිසා ඔබට මේ උපකාරී වෙයි. ඔබේ ඉදිරි කටයුතු වලට ඔබ සියලු දෙනාට ලෝකයේ සියලු දිනාට යහපතක් කිරීමට ඔබට මේ සියලු කාරණා උපයෝගී වේවා වාසනාව වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පින්නිවලින් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නවතිනවා. ඔබ හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි.